ඔය ආදිවාසීන්ගේ ජීවන ක්‍රමය බොහෝ දුරට ප්‍රාග්ඓතිහාසික මිනිසුන්ගේ ජීවන ක්‍රමයට සමාතින්ම සමානයි. දැන් මේ අතින් බලාපුවම අපගේ තියෙන නිරීක්ෂණ වලින් දකුණු ආසියාවේ ජීවත් වන ආදිවාසීන් අතරින් මේ දුන්න සහ ඊතලය පිළිබඳව දැනුම තියෙන්නේ, ඒක භාවිතා කරලා තියෙන්නේ ආදිවාසී වැද්දන් පමණයි. Unlimited History. අපේ ජාතික කතාව. අයිබෝන් සුබ සන්ධ්‍යාවක් සුපුරුදු ලෙසින්ම සඳුදා දවසේ සඳුදා 7:30 වෙනකොට අපි ඔක්කොම රේඩියෝ ඉස්සරහාවට කැන්දන අපේ අන්ලිමිටඩ් හිස්ටරි වැඩසටහන ආරම්භ කරන්න අදත් අපි සූදානම්ෙන් ඉන්නේ. ඉතින් අද විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ අපි පහුගිය සති දෙක පුරාවටම මොන්රාගල රුහුණ ප්‍රදේශයේ අපේ මහාචාර්ය රාජ් සෝමදේවයන් සමග ඒ ප්‍රදේශයේ තියෙන පුරාවිද්‍යා සමීක්ෂණ කටයුතු පිළිබඳව අපි වැඩසටහන් දෙකක් ගෙනාවා. ඇත්තටම එක වැඩසටහනක අපි මූලික වශයෙන්ම කතා බහ කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී සී විග්නේශ්වරන් මහත්මයා සිංහල භාෂාව සහ දෙමළ භාෂාව පිළිබඳව පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයේ සත්‍ය අසත්‍යතාවය පිළිබඳව. ඉතින් ඉතාමත් හොඳ පිළිතුරක් මහාචාර්ය රාජ් සෝමදේවයන් අපිට ලබා දුන්නා. ඉතින් දැන් අද දිනේ මේ 28 වෙනිදා තමයි අද සන්ධ්‍යාවේ තමයි දැන් පැය කීපයකට කලින් තමයි එතුමාගේ මාස එකහමාරක විතර මේ පුරාවිද්‍යා සමීක්ෂණ කටයුත්ත මොණරාගල දිස්ත්‍රික්කය තුළ වෙල්ලස්සේ හඬ සංවිධානයෙන් සංවිධානය කරපු ඒ සමීක්ෂණ කටයුත්ත ඉවර වුණේ. කෙසේ වෙතත් අද අපේ වැඩසටහන යම්කිසි ආකාරයක නවමු ආකාරයක් ගන්නවා. ඒ සඳහා අපි අද සිටන් අපි මහාචාර්ය රාජ් සෝමදේවයන්ගෙනුත් අදහස් වුණේ එතුමා වගේම අපේ රටේ පුරාවිද්‍යාවට ඉතිහාසයට විශාල සේවයක් කරන විද්වතුන් පුරාවිද්‍යා විශාරදයින් ඉතිහාසඥයින් අපේ රටේ බොහොමයක් ඉන්නවා. ඔවුන්ව ජාතියට හඳුන්වා දීමේ වැඩසටහනකුත් අපි අන්ලිමිටඩ් හිස්ටරි වැඩසටහන ඔස්සේ අපි මේ සතිය සිට අද සිට ආරම්භ කරනවා. මාසකට හමාරකට සැරයක් මහාචාර්ය රාජ් සෝමදේවයන් සමග මේ කතිකාව එක්තරා ආකාරයක ගඟක් වගේ ගලාගෙන යනවා වගේ මේ ගංගාවට අනිත් ප්‍රදේශවලින් එකතු වෙන තවත් ගංගා පෝෂණය කරන වැඩසටහනක් බවට පත් කරගන්න අපේ රටේ මේ පිළිබඳව පුරාවිද්‍යාව සහ ඉතිහාසය පිළිබඳව ප්‍රාමාණිකයන්ව ජාතියට හඳුන්වා දීමේ විශේෂ වැඩසටහනකුත් අන්ලිමිටඩ් හිස්ටරි වැඩසටහන ඔස්සේ අපි දියත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අද එහි පළවෙනි වැඩසටහන ලෙස අපි අපේ රටේ විශේෂ පුද්ගලයෙක් මෑත කාලේ ඉතාමත් සංවාදයට කතා බහට ලක් වෙච්ච පුද්ගලයෙක්ව අපේ මැදිරියට කැඳවගෙන ආවා. අදත් ඉතින් එවැනි මොහොතකට තමයි අපි එළඹිලා තියෙන්නේ. පහුගිය දවස්වල ඔබට මතක ඇති වලල්ලාවිට ප්‍රදේශයේ ප්‍රාග්ඓතිහාසික ලෙනක් පිළිබඳව අපේ මාධ්‍ය වාර්තා කළා. ඉතින් ඒ පිළිබඳව ඒ සොයා ගැනීම ඒ පිළිබඳව තොරතුරු හෙළිකිරීම පිළිබඳව කතා වුණේ ආචාර්ය නිමල් පෙරේරා මැතිතුමා. එතුමා අපි මේ මොහොතේ අපේ මැදිරියට කැඳවගෙන ඇවිල්ලා තිනවා. අයිබෝන් ඔබතුමාට. අයිබෝන්. ඉතින් එතුමා ගැන සඳහන් කරනවා නම් එතුමා දැන් පුරාවිද්‍යා රාජ්‍ය යාන්ත්‍රයෙන් විශ්‍රාම ලබලා පර්යේෂකෙක් විදිහට කටයුතු කරමින් ඉන්නේ. එතුමා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැනීම් අංශ භාරව නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා විදිහට 2000 ඉඳන් 2013 දක්වා කාලය තුල අපේ රටේ පුරාවිද්‍යා විද්‍යාත්මක කැනීම් පිළිබඳව කටයුතු කරගෙන ගියා. අපි කලිනුත් විටින් විට සඳහන් කරපු ආකාරයට අපේ රටේ විද්වතුන් පුරාවිද්‍යාව පිළිබඳව කටයුතු කරන විද්වතුන් ඉතිහාසය පිළිබඳව ප්‍රාමාණිකයන් අපි මේ මණ්ඩපයට ගෙනල්ලා ජාතියට හඳුන්වා දීමේ වැඩසටහනක් හැටියටත් අපි අන්ලිමිටඩ් හිස්ටරි වැඩසටහන දියත් කරලා තියෙනවා. ඉතින් අපි එතුමාව මේ මොහොතේ අපේ මේ වැඩසටහනේ මුල් හරියේදී එතුමා පිළිබඳව මේ රටට හඳුන්වා දීමේ කටයුත්ත අපි කරන්න සූදානම්. අපි ඔබතුමාගේ ශාස්ත්‍රීය ලිපි ඔබතුමාගේ ශාස්ත්‍රීය පර්යේෂණ පිළිබඳව කටයුතු කරලා තියෙනවා. හැබැයි ඔබතුමා වැඩි මාධ්‍යයේ පේන්න ඉන්න කෙනෙක් නෙමෙයි. ඉඳලා හිටලා ඔබතුමා කරන සොයා ගැනීමක් මාධ්‍ය පළවුණුත් අර දැන් පහුගිය දවස්වල වලල්ලාවිට සිද්ධියත් එක්ක ආය ආචාර්ය නිමල් පෙරේරා කියන නම කියවෙන්න ගත්තා. හැබැයි ඉතා දීර්ඝ කාලයක් ලංකාවේ වගේම මේ කලාපය තුලත් පුරාවිද්‍යා ගවේෂණවල නියැලිච්ච කෙනෙක් හැටියට මේ ක්ෂේත්‍රයේ ඉන්න උදවිය ඔබතුමාව ඉතා හොඳ ආකාරවම දන්නවා. මේ ඔබතුමාගේ මේ පුරාවිද්‍යා ගමන් මඟ පිළිබඳව අපි මේ මොහොතේ අහගෙන ඉන්න ලක්ෂ සංඛ්‍යාත අපේ net fm ශ්‍රාවකයන්ට
පොඩි පැහැදිලි කිරීමක් කරමුකෝ. අපි කොහොමද කොහෙන්ද පටන් ගත්තේ පුරාවිද්‍යාව පිළිබඳ ඔබතුමාට කොහොමද නැඹුරුවක් ඇති වුණේ? ওই කාරණා අපි කැමති ආචාර්ය නිමල් පෙරේරා මහත්මයා දැනගන්න. මම මූලික වශයෙන් 1978 දී පුරාවිද්‍යාව පිළිබඳව උපාධිය ලැබලා පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් 1979 දී ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවටම සම්බන්ධ වෙනවා. කොහොමද ඉස්කෝලේ ගියේ ඔබතුමා? මගේ මද්දුම් වැලිවේරිය මද්දුම් බණ්ඩාර කනිෂ්ඨ විද්‍යාලය. ඒක ගම වැලිවේරියද? මම ගම වැලිවේරිය. ඉන්පස්සේ මම උසස් පෙළ කිරීමට ඒ ආසන්නම ගමේ ඉස්කෝලයක් තිබුණා ඇඹරලුව සුභාසිරි මහාවිද්‍යාලය කියලා. ඒකෙන් අධ්‍යාපනය ලැබලා තමයි මම 1977 දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයට මම සම්බන්ධ වෙනවා. එහිදී මම පුරාවිද්‍යාව විෂයක් හැටියට උපාධිය ලබා ගන්නවා. 1979 දී මම උපාධිය ලැබලා ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට මම සම්බන්ධ වෙනවා. ඇත්තටම ඒවකට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැණීම් අංශයේ බහර අධ්‍යක්ෂකවරයා තමයි ආචාර්ය සිරාන් දැරණිකල් මහත්මයා. ඉතින් ඇත්තටම මගේ වාසනාවට මම එතුමා යටතේ පර්යේෂකයෙකු හැටියට මුලින්ම සම්බන්ධ වෙනවා. ඒතර ඔය අවස්ථාවේ ඔය වකවානුවේ තමයි ශ්‍රී ලංකාවේ ඔය පහත රට තෙත් කලාපයේ තියෙන ගල්ලෙන් කැණි ව්‍යාපාරය ආරම්භ කරන්නේ. විශේෂයෙන්ම මට මතක හැටියට 1978 දී කිතුල්ගල බෙලිලෙන. ඊට පස්සේ 1979 දී කුරුවිට බටදුඹලෙන. ඊට පස්සේ නැවත වරක් 1986 දී හොරණ පාහියන් ලෙන. ඇත්තටම මේ කැණීම් වලට මම සහභාගී වෙලා ආචාර්ය ශ්‍රාන් දැරණිකල් මහත්මයා යටතේ සම්පූර්ණ කැණීම් ක්ෂේත්‍ර පුරාවිද්‍යාව පිළිබඳ මට විශාල පුහුණුවක් ලැබුණා. ඒ වගේම මට ඒ අවස්ථාවේදී මේ මහත්මයා විශාල මට පන්නරයක් වුණා මගේ අධ්‍යාපන කටයුතු කරගෙන යාමට. ඉතින් ඇත්තටම මම ප්‍රාග් ඉතිහාසයේ විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඉතිහාසයේ පුරාවිද්‍යාව පිළිබඳව විශේෂ කැමැත්තකින් ඇල්මකින් කටයුතු කළා. ඒ පුරාවිද්‍යාව පිළිබඳව මේ සාමාන්‍යයෙන් ගොඩ දෙනෙක් තෝරා නොගන්න ක්ෂේත්‍රයක්නේ පුරාවිද්‍යාව වගේ මේ ක්ෂේත්‍ර. අපේ රටේ සමහර නායකයෝ අහනවත් එක්කනේ පුරාවිද්‍යාව වගේ දෙයක් කරලා මොනවා කරන්නද කියලාත්. ඒක වෙනම කතාවක්. දැන් මං හිතන්නේ අන්ලිමිටඩ් හිස්ටරි වැඩසටහන ඔස්සේ අපේ රටේ ජනතාව රටෙන් පිට ඉන්න ජනතාවත් දැනගන්නවා මේ පුරාවිද්‍යාව ඉතිහාසයෙන් තමයි අපි කවුද කියලා මේ පොළොවේ අපි කවුද කියලා දැනගන්න කාරණේ හෙළිදරව් වෙමින් ඉන්නේ කියලා. ඔබතුමාට පුරාවිද්‍යාවට එන්න හිතුනේ ඇයි? පුරාවිද්‍යාව වගේ සබ්ජෙක්ට් එක තෝරගන්න හිතුනේ ඇයි? ඇත්තට මගේ කුඩා සන්දේ ඉඳලා මගේ ආසාව තිබුණා. මොකද මම උසස් පෙළ තෝරාගත්ත ඉතිහාසයේ විෂය. ඉතින් මට මේ අපේ රටේ තියෙන ඉතිහාසය අපේ උරුමය පිළිබඳව විශේෂ කුඩා කාලේ ඉඳලා විශාල කැමැත්තක් තිබුණා. ඉතින් ඇත්තට මගේ අරමුණ උනේ විශ්වවිද්‍යාලයේ ඇඩ්වාන්ස් ලෙවල් සමත් වෙලා කොහොම හරි පුරාවිද්‍යා විෂයක් හැටියට කරන්න. ඉතින් ඒක වාසනාව මට ලැබුණා. ඒ මොකද මගේ ඉතින් වෙන විෂයකට මම භූගෝල විද්‍යාවට බොහොම කැමතියි. නමුත් වැඩියෙන්ම කැමති නේ පුරාවිද්‍යාවට. මොකද ඒකෙන් අපේ උරුමය අපේ රටේ ඉතිහාසය ගැන කියාපානවනේ. අනිත් එක ඇත්තටම උරුමය අපේ ඉතිහාසය දැනගත්තොත් තමයි අපිට අපේ අනාගතය අපේ අනාගත ගමන් මඟ අපිට හරි නිසියාකාරව මෙහෙවන්න පුළුවන්. ඉතින් ඒක ඇත්තම ඒනුත් මම වැඩියෙන්ම තෝරගත්තේ ප්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යාව. මොකද පුරාවිද්‍යාව කිව්වහම ඒකේ තියෙනවා කොටස් කීපයක් තියෙනවා. ඒකේ එක කොටසක් තියෙනවා ඓතිහාසික පුරාවිද්‍යාව. කියන්නේ ඓතිහාසික පුරාවිද්‍යාව කියලා කියන්නේ ලේඛන කලාව. ඒ කියන්නේ අපි උදාහරණයක් ගත්තොත් ශ්‍රී ලංකාවේ තියෙන මේ ලිඛිත ඉතිහාසය, මහා වංශය, දීප වංශය වගේ මහා වංශය වගේ කතා පුවත් මගින් ඉතිහාසය ගොඩනැගීම. ඒ කියන්නේ ලේඛන සාධක මගින් ඉතිහාසය ගොඩනැගීම. සාහිත්‍ය සාධක මත. ඔව්. විශේෂයෙන් එයත් ඇතුළත් ප්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යාව කියලා කියන්නේ මුළු මනින්ම කැණීමෙන් ලැබෙන ද්‍රව්‍යම අවශේෂ මතින් පුරාවිද්‍යාව ගොඩනගන්න ඕනේ. දැන් ද්‍රව්‍යම අවශේෂ කිව්වම ડોක්ටර් මේ ගල් මේ වලම් වෙන්න පුළුවන්, වලම් කටු වෙන්න පුළුවන්. ඒ කාලේ ජනතාව භාවිත කරපු දේවල්නේ. ඔව්. නේද? ඔව්. ඒ කියන්නේ මෙහෙමයි. දැන් ප්‍රාග් ඉතිහාසය කියලා කියන්නේ ඉතාමත් දීර්ඝ කාලයක්. අපි තව වචනයක් කවදා හරි මානවයා බිහි වෙච්ච දවසින් ඉඳන් අද ගල්ලුගේ කියලා කියනවා. අපි මානව සංස්කෘතිය ඉතිහාසයේ අපි වැඩි කාලයක් ඒ කියන්නේ දීර්ඝ කාලයක් අපි ජීවත් වෙලා තියෙන ගල්ලුගේ. දීර්ඝ කාලයක්. ඒ කියන්නේ අඩු තරමින් මිලියන 3කට වැඩි කාලයක්
ඔය අඩු කියන්නේ අපි ගල් මේ යකඩ හොයාගන්නා තුරු ඒ කියන්නේ අපි කියමු ක්‍රිස්තු පූර්ව 4000 5000 කාලේ යකඩ හොයාගන්නා තුරු මිනිසා හිටියේ සම්පූර්ණම ගල් යුගයේ. මිලියන 3ක් විතර. ඔව් 3ක් විතර. ඒ කියන්නේ ලක්ෂ 30ක විතර කාලයක්. ඔව්. ඒ කියන්නේ අපි කිව්වොත් ඒකට කියනවා ගල් අවුල් තාක්ෂණය කියලා. මොකද අපේ ජීවන ක්‍රමය අපි ජීවත් වෙන්න ඔක්කොම යොදාගත්තේ මේ මුල්ම තාක්ෂණයනේ ගල් අවුදනේ. ඔව්. ඒ කියන්නේ මේ අපිට අතට පයට අල්ලලා අපේ ආහාර පාන සොයාගන්න පුළුවන් දෘಢ ද්‍රව්‍යයක් හැටියට අපිට මේ ගල් පාෂාණ තමයි මේ පාසුවෙන් හොයාගන්න මානකට තිබුණේ. ඒවත් ස්වභාවික දේවල්. අපි බොහෝ විට ශිලා ආයුධ එහෙම නැත්නම් පාෂාණ කණිජ වලින් තමයි මේ ගල් අවුව නිර්මාණය කරලා තින්නේ. ඊට පස්සේ අපි ගත්තොත් දැවත් යොදාගෙන තියෙනවා. නමුත් දැව කියන දේවල් මේ පුරාවිද්‍යා සන්දාන වල රැඳෙන්නේ නැහැ. මොකද අර ගල් ආයුධ පමණයි මොකද කාලයාගේ ඈමෙන් දිරන්නේ නැත්තේ. ඒ කියන්නේ දැව මේ දේවල් දිරා ඒ කියන්නේ ඓන්ද්‍රික අවශේෂ තියෙනවනේ අපි සතුන්ගේ අවශේෂ සාක අවශේෂ වැඩි ප්‍රමාණයක් ඒවත් පාවිච්චි කරලා තියෙනවා. නමුත් බොහෝ විට සන්දර්භ වලින් අපිට ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ කියන්නේ ගල් යුගයේ තමයි මිනිසාගේ දීර්ඝ ඉතිහාසය. ඒතර අපි ඕන තැනක දැන් අපි කියමු දැන් අද මිනිස්සු ඇවිල්ලා ජාතිකත්වයට නැඹුරුලා ඉන්නවා. මම සිංහලයා දෙමළ මිනිසා චීන මිනිසා ජපාන නමුත් ගල් යුගයේ කියනකොට ජාතිකත්වයක් නැහැ. ඔක්කොම හිටියේ ගල් යුගයේ. ඒ කියන්නේ අපි වසර මිලියන 30ක් විතර ඒ කියන්නේ අවුරුදු ලක්ෂ 30ක් විතර ජීවත් වෙලා තියෙන කිසිම ජාතියක් ජම්මයක් නැතුව හරියට කිව්වොත් නැතුව ඔක්කොම එකම මානව කොට්ටාසයක් සේපියන් නවීන මානවයා. අපි වගේ ස්වරූපය ඇති මිනිස්සු අඩුතරමින් මේ මිනිසා අපි එතකොට මේ අපිට ජාතියක් එහෙම නැත්නම් මේ අපි කුලය මලය හදාගෙන තාම අවුරුදු ලක්ෂයක්වත් නැහැ මං හිතන්නේ. නෑ. ඒ කියන්නේ ප්‍රාග් ඉතිහාසයේ පුරාවිද්‍යාවේ ජාතිකත්වයක් නැහැ. ඔක්කොම එකම මිනිස් කැලක්. හරි දැන් ඊට පස්සේ ඔබතුමා මේ තමන්ගේ ආචාර්ය උපාධිය හදාරන්න සහ විවිධ පර්යේෂණ කටයුතු වල නම්බර ඔබතුමාගේ ආචාර්ය උපාධිය ඕස්ට්‍රේලියාවම දන්න විදියට ඔබතුමා නිම කරන්නේ. මට 2002 වසරේදී මාගේ උසස් අධ්‍යාපන කටයුතු කරගෙන යන්නට මට ඕස්ට්‍රේලියාවේ ජාතික විශ්වවිද්‍යාලයෙන් ඒ කියන්නේ ඕස්ට්‍රේලියාවේ කැන්බරා නුවර ජාතික විශ්වවිද්‍යාලයෙන් මට ශිෂ්‍යත්වයක් ලැබුණා. ඉතින් ඒක මගේ පුරාවිද්‍යා කටයුතු කරගෙන අධ්‍යාපන කටයුතු කරගෙන යන්නේ. ඉතින් ඒ විශ්වවිද්‍යාලේ මම ආචාර්ය උපාධිය ලබා ගත්තා 2004 වසරේදී. ඒ මොකක් සම්බන්ධද ආචාර්ය උපාධිය? විශේෂයෙන්ම දකුණු ආසියාවේ ප්‍රාග් ඉතිහාසය සම්බන්ධයෙන්. විශේෂයෙන්ම ශිලාමයවලම්. ප්‍රාග් ඉතිහාස ශිලාමයවලම් ඒක දකුණු ආසියාවේ ප්‍රාග් ඉතිහාසය අපි විද්‍යාත්මක හැටියට කිව්වොත් ප්ලයිස්ටෝසීන යුගයේ අවසාන භාගයේ දකුණු ආසියාවේ ප්‍රාග් ඉතිහාසය. ඔය යුගය පිළිබඳව අපි අපේ ශ්‍රාවකයන්ට පුංචි පැහැදිලි කිරීමක් කරමුකෝ. මොකද්ද ප්ලයිස්ටෝසීන යුගය කියන්නේ කියලා? මේමයි දැන් අපි මිනිසාගේ සංස්කෘතිය ඉතිහාසයකට එක අවදීන් තියෙනවානේ. අපි කියමු ගල් යුගයේ තියෙනවා. ඊට පස්සේ යකඩ යුගයේ තියෙනවා. ඊට පස්සේ ඓතිහාසික යුගයේ තියෙනවා. ඒ වෙලාව සංස්කෘතික ඉතිහාසය. නමුත් පෘථිවියටත් ඉතිහාසයක් තියෙනවා. දැන් පෘථිවිය බිහි වෙලා මිලියන මේ 4500කට වැඩිනේ. මිලියන 4500කට. ඔව්. ඉතින් ඒ කාලේ තුල මේක අද දක්වාම ඉතිහාසය තියෙනවා. මොහොන් ගත්තට පස්සේ විවිධ අවධි ගණනාවක් තියෙනවා. ඊට පස්සේ අවසාන අවධිය තමයි චතුර්ථික අවධිය. ඒ කියන්නේ අදින් මිලියන 2.6කින් පස්සේ තමයි අවධිය පටන් ගන්න. චතුර්ථික අවධිය. චතුර්ථික අවධිය ගත්තොත් ඒක නැවතත් අපි අවධි දෙකකට බෙදනවා. ඒකේ මුල් කියන්නේ 4යිනේ. ඔව් චතුර්ථික අවධිය. ඒකේ මුල් කොටස තමයි ප්ලයිස්ටෝසීන අවධිය. ප්ලයිස්ටෝසීන අවධිය කියන්නේ ඒක ඊටා දරුණු හිම අවධියක්. ඊට පස්සේ 10,000 දක්වා කාලෙන් පස්සේ එන්නේ හොලෝසීන අවධිය. අද වර්තමානයේ අපි ජීවත් වෙන්නේ හොලෝසීන අවධිය. ඒ කියන්නේ මෑත අවධිය. එතකොට මේ අවධියට විද්‍යාඥයෝ හඳුන්වනවා චතුර්ථික අවධියට මිනිසාගේ අවධිය කියලා. ඒ කියන්නේ මිලියන 2.5න් පස්සේ තමයි මිනිසා අපි වගේ ශාරීරික ලක්ෂණ නැති ඒ නවීන මිනිසා බිහිවීම නවීන මිනිසා පරිණාමයටපත් වීම මේ ලෝකයේ පුරා විශේෂයෙන්ම අප්‍රිකා මහද්වීපය, යුරෝපා මහද්වීපය හා ආසියා මහද්වීපයේ
මුල්වට ජනාවාස කරලා අවසානයේදී අදින් අවුරුදු 60,000න් පස්සේ කාලෙදී නවලව ඒ කියන්නේ ඇමරිකානු මහද්වීපය ඕස්ට්‍රේලියානු මහද්වීපය ජනාවාස කරනවා. ඉතින් ඒකට අපි කියනවා මේ අවධියට කියනවා මිනිසාගේ අවධිය. ඒ මිනිසාගේ සීලුම හපංකම් කරලා තියෙන මේ අවධිය තමයි. ඔක්කොම මිනිස් ක්‍රියාකාරකම් මේ කාලේ තමයි. හරි දැන් එතකොට දැන් මේ අපි ඉදිරියටත් ඔබතුමාගේ විද්‍යාත්මක පරීක්ෂණත් එක්ක මේ කතාබහ ඉදිරියට අරන් යන්. දැන් අපි අපිට විශේෂයෙන් ඔබතුමා කැඳව ගන්න ලැබිච්ච ප්‍රස්තුතයත් වලල්ලාවිට සිද්ධියනේ. මේක තමයි පහුගිය සති දෙක තුනකට කලින් පත්තරවල හෙඩ්ලයින් ගිය පත්තරවල මුල් පිටුවල පළවෙච්ච ප්‍රධාන පුවතක් බවට මාධ්‍යයේ ප්‍රධාන කතාවක් ඇති වෙච්ච පුවතක් බවට පත් වුණා. මොකද්ද මේ වලල්ලාවිට ලෙන? මොකද්ද මේක මීට කලින් හොයාගෙන තිබිච්ච තැනක්ද? නැත්නම් ඔබතුමාගේ මැදිහත් වීමෙන් මුල් වරට හොයාගත්ත තැනක්ද? මොකද්ද මේ සිද්ධිය? මෙහෙමයි වුණේ. දැන් ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ බටහිර කවය බටහිර ප්‍රාදේශීය කාර්යාලය තුලින් මේ ස්ථානය කලින් ගවේෂණය කරලා තියෙනවා. මොකද ඒ කියන්නේ පුරාවිද්‍යා නීතිය අනුව පුරාවිද්‍යා අනපනත් අනුව කිසියම් සංවර්ධන කටයුත්තක් කිරීමට පෙර ඒ ප්‍රදේශයේ ගවේෂණය කරනවා. ඒකට අපේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරි කණ්ඩායමක් මේ ප්‍රදේශයේ ගල්ලෙන් කැඩීම පරීක්ෂා කරලා තිබුණා. එතකොට මේ ගල්ලන්ට යාබදව කොටසක ගල් කැඩීමේ ව්‍යාපෘති සඳහා බලපත්‍ර දීමට මේගොල්ලෝ පුරාවිද්‍යා පරීක්ෂණයක් කළා. ඒකට අපි කියනවා පුරාවිද්‍යා බලපෑ මැගීම කියලා. ඒ අවස්ථාවේදී ඒ සිදු කරන යනකොට මේ ගල් එන ඒගොල්ලන්ට වාර්තා වෙලා තියෙනවා. ඒගොල්ලෝ බලලා තියෙනවා. ඊට පස්සේ මේ පිළිබඳව වැඩිදුර මගෙන් පැහැදිලිවීමක් කිරීමට මට ආරාධනා කළා. මොකද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යයනරාල ආචාර්ය සිරන්දර් මේ සෙනරත් දිසානායක මහත්මයා මට ආරාධනා කරලා ඒ කණ්ඩායම කළා මේ ගල්ලෙන් පරීක්ෂා කරලා බලන්නයි කියලා. ඊට පස්සේ මම පරීක්ෂා කරලා බලාපුවාම මට තේරුම් ගියා මේක ස්ථීර වශයෙන්ම ප්‍රාග්ඓතිහාසික ජනාවාසයක් බව. ඉතින් ඒක තමයි සිද්ධිය. දැන් එතනින් එහාට ડોක්ටර් මේ පරීක්ෂණ කටයුතු දිගින් දිගටම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හරි ඔබතුමා හරි දිගින් දිගටම කරන්න අරමුණක් තියෙනවද? කොහොමද? නෑ මම හිතන්නේ මේ වෙනකොට ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ගවේෂණ කණ්ඩායම් ගණනාවක් යොදවලා මේ ස්ථානයේ භූමි සලකුණු ඒ ස්ථානයේ හරියට හඳුනා ගන්නවා. ඒ කියන්නේ සීමා මොකක්ද කියලා. එතකොට මේකේ තැන්පත් ප්‍රමාණය. ඊට පස්සේ මම හිතුවා මේක ඉදිරියේදී මුලින්ම පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරකයක් හැටියට මේගොල්ලෝ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ගැසට් කරනවා. රජයේ දේපොලක් හැටියට. තාම ඒ ගැසට් එක නිකුත් වෙලා නැහැ. මම හිතනවා මේක මේ වෙනකොට ඒගොල්ලෝ ක්‍රියාත්මක වෙනවා. මොකද ඒක ඉස්ලාම හරියට හඳුනා ගන්න ඕන. මේක ලේඛනගත කරන්න ඕන. ඊට පස්සේ මේකේ මේ පුරාවිද්‍යා ආරක්ෂක ස්මාරකයක් හැටියට නීතිමය කටයුතු සිදු කරනවා. දැන් ඊට පස්සේ දැන් ඔබතුමාගේ ඔබතුමා මේ විෂය ප්‍රාමාණිකයෙක් හැටියට සමහරලාට බැලුමටත් සමහර දේවල් නිගමන වලට එන්න පුළුවන්. මම කියන්නේ විද්‍යාත්මක නිගමන නෙමෙයි. ඔබතුමාගේ අත්දැකීම් එක්ක මේ ලෙනත් බටදොම ලෙන ෆායියන් ලෙන මේ වගේ බෙලි ලෙන වගේ අපේ රටේ ඉතාමත් වැදගත් ස්ථානයක් දරන ලෙනක් බවට පත් වෙන්න පුළුවන් කියන අදහස ඔබතුමා තුළ තියෙනවද? ඔව්. ඇත්ත ස්ථීර වශයෙන්ම. මොකද මම පරීක්ෂා කරලා බලලා මේ ගල් එන පිහිටලා තියෙන්නේ පහතරට තෙත් කලාපේ නිර්දිදික කොටසේ. ඒක අපි කියනවා නම් කළුතර දිස්ත්‍රික්කයේ මතුගම මේ කොට්ටාස ආසන්නේ. ඉතින් මේ ඇත්තටම ශ්‍රී ලංකාවේ පහතරට තෙත් කලාපය කියන්නේ ප්‍රාග්ඉතිහාසයේ ඉතාම වැදගත් වෙනවා. මොකද දකුණු ආසියාවේ ජීවත් වූ නවීන මානවයාගේ පුරාණතම පැරණිතම ජනාවාස ව්‍යාප්ත වෙලා තියෙන මේ පහතරට තෙත් කලාපේ. උදාහරණයක් ඇරෙට පාහියල්ලෙන. එතකොට දැන් මෙම ස්ථානයේ අපි බැලුවොත් කාර්ය මේ ගල්ලෙනේ ස්ථීර වශයෙන්ම මානව ජනාවාසයක් හැටියට කියන්න පුළුවන්. මොකද ගල්ලෙන අවට පරිසරය. ගල්ලෙන පිහිටලා තියෙන ඉතාමත් උස් ස්ථානයක එතින්ලා බලාපුවම හොඳට වටා පිටා හොඳට පේනවා. අනිත් එක ජල පහසුව තියෙනවා. තවත් කාරණයක් තමයි ප්‍රාග්ඓතිහාසික මානවයාට ජීවත් වෙන්න පුළුවන් සුදුසු වාතාවරණයක් තියෙනවා. මේ හිරු එළිය නිතරම ගලා එනවා. හිරු එළිය හොඳට කියන්නේ ලෙන ඇතුළට ලෙනට වැටෙනවා. ඊට පස්සේ මේකේ මේ ස්ථානයේ තියෙනවා මේ
තවත් අතින් ගත්තොත් මේක පුරාවිද්‍යාත්මක සාධක ස්ථීර වශයෙන්ම තියෙනවා. මතු පිට විසිරලා තියෙනවා ප්‍රාග්යිතිහාස මානවය භාවිතා කරපු ශිලාමය අවශේෂ විසිරලා හැමතැනම තියෙනවා. ඒකම සතුන්ගේ අවශේෂත් තියෙනවා. මොකද ඒ කාලේ ප්‍රාග්යිතිහාස මානවයා දඩේම සහ පළවැල නෙලා ගැනීම තමයි ජීවත් වෙලා තියෙන්නේ. එතකොට ඒ අවශේෂ යම් ප්‍රමාණයකින් විසිරලා තියෙනවා. අනිත් අතින් බැලුවොත් මේකේ තම්පත් ප්‍රමාණය බොහොම නිර්වුල්. ඔව්. මොකද පහතරට තෙත් කලාපයේ ගල්ලෙනක් කියන්නේ මිනිසුන්ට එකම නිවහන. මොකද නිතරම වර්ෂාවල් වැටෙනවානේ. දැන් අපි කියමු ඝර්ම කලාපී වර්ෂාවලන්ට තියෙන්නේ. ඉතින් ඇත්තට වශයෙන්ම මිනිසාගේ මේ ගල් ලෙනක් එහෙම නැත්නම් ගල් ආවරණයක නිතරම ඒ ආරක්ෂාව පතන්න ඕන. වැස්සෙන් අවුවෙන් ආරක්ෂා වෙලා ඉන්න අවුරුදු මිලියන 3ක් විතර තිස්සේ මිනිස්සුන්ට තිබිච්ච එකම ආවරණය තමයි ස්වාභාවිකව ගල් වලින් නිර්මාණය වෙච්ච ගෙවල්. එහෙම නැත්නම් ගල්ලෙන්. ඔව් ගල්ලෙන්. ඉතින් මේක ගත්තොත් මේ ගල්ලෙන කටාරම් කොටලා නැහැ. කටාරම් කොටන්නේ අපි සාමාන්‍යයෙන් සෑහෙන පස්සට කාලයකට පස්සේ සාමාන්‍ය ලංකාවේ ගල්ලෙන් විශාල ප්‍රමාණයක් කටාරම් කොටලා තියෙනවා. විශේෂයෙන්ම ගත්තොත් දැන් වියලි කලාපේ ඒ වගේම පහතරට තෙත් කලාපේ සමහර ගල්ලෙන් කටාරම් කොටලා තියෙනවා. ඒ කියන්නේ ඓතිහාසික මුල් අවදීදී. ඒ කියන්නේ භික්ෂුන් වහන්සේලා මේවා ලෙන් විහාර බවට පත් කරලා තියෙනවනේ. ඔව් ඒ කියන්නේ ලෝකේ ආගම් ඇති වුණෙන් පස්සේ තමයි දහම් ඇති වුණෙන් පස්සේ තමයි නෑ ඒකේ හේතුවක් තියෙනවා. දැන් ගල්ලෙන කටාරම් කොටනවා කියන්නේ ඒ ගල්ලෙන තෙමෙනවා. ඇතුළේ තෙමෙනවා. ඇතුළේ තෙමෙනවා. දැන් මේ ගල්ලෙන කොට නිකන් ස්වභාවිකව ආවරණය වෙලා තියෙනවා. එහෙම කියන්නේ ඇතුළට වතුර එන්නේ වතුර වෙන්නේ නැහැ. ඒක අවශ්‍ය නැහැ. දැන් ඔබතුමාගේ දැන් මේ අපි දැකලා තියෙනවානේ දැන් බටදෝම ලෙන පායියන් ලෙන වගේ ලෙන් ගත්තත් පසුව ඒවා ආගමික ස්ථාන බවට පරිවර්තනය වුණානේ. ඔව්. මේ ලෙනත් එහෙම යම්කිසි කාලයක ඓතිහාසික යුගයේදී හරි යම්කිසි ස්වාමීන් වහන්සේලා වැඩ සිටි ස්ථානයක් හරි විහාරස්ථානයක් බවට හරි පරිවර්තනය වුණේ නැති තැනක්ද? ඔව් නැති තැනක්. ඒ කියන්නේ වඩා තව ලේසි පුරා පාව මේකේ වචන තියෙනවා මේකට අපි කියනවා ප්‍රයිමරි ඩිපොසිට්. ඒ කියන්නේ ප්‍රාථමික තැන්පත්. අපි සෙකන්ඩරි ඩිපොසිට් කියලා කියනවා. ඒ කියන්නේ ද්විතීය තැන්පත්. ඒ කියන්නේ මේ තැන්පත්කාරී ගල්ලෙනක වැදගත්ම දේ තමයි මේ පාංශු ස්තර. ඒ පාංශු ස්තර නියෝජනය වෙන්නේ මිනිස්සු ජීවත් වූ බවට සාධක. හැම පාංශු ස්තරයක්ම යුගයක් නියෝජනය කරනවා. යුගයක් නියෝජනය කරනවා. සාමාන්‍ය ප්‍රාග්යිතිහාසය ගත්තොත් දැන් පාංශු අඟලක් කියන්නේ අවුරුදු 2000ක වෙනසක්. පාංශු අඟලක් කියන්නේ අවුරුදු 2000ක වෙනසක්. දැන් අපි මේ අද ඉන්නේ 2020 ඔක්තෝබර් මාසේ 28 වෙනිදා. ඒ කියන්නේ දැන් ඒ පස් තැන්පත් ඒ පාංශු තැන්පත් වීමට නොයෙකුත් හේතුන් බලපානවා. එකක් තමයි මානව ක්‍රියාකාරකම්. දැන් මිනිස්සු ගල්ලෙනට ආහාර ද්‍රව්‍ය අවශේෂ අරන් එනවනේ. සතුන් ඒව ආහාර අවශේෂ. ඉතින් ඒවා අවශේෂ තැන්පත් වෙනවා. අලුගුඩ වල ගහනවා. දැන් සවත් වෙලාවට ස්වභාවික හේතුනුත් වෙනවනේ. ගල්ලෙනේ කොහොම ගල්ලෙනේ වහලේ කඩා වැටෙනවා පොඩි පිටි ගල් කැලි වැටෙනවා. දූවිලි එකතු වෙනවා. ඕක විශාල ප්‍රොසෙස් එකක්. ඒක දීර්ඝ කාලයක්. ඒතකොට තැන්පත් වීම සිදු වෙන්නේ මිලියන ගාණක් තිස්සේ. දැන් අපි උදාහරණයක් ගත්තොත් දැන් මගේ අත්දැකීම හැටියට දැන් කුරුවිට බටදඹලෙන සාමාන්‍යයෙන් තියෙන්නේ මීටර් 3ක පස් තැන්පතු පමණයි. ඒ කියන්නේ මීටර් 3ක් විතර ගියාට පස්සේ පිහිටි පොළව. එතනින් එහාට තමයි ගොඩනැගෙන්නේ. දැන් පිහිටි පොළව කියන්නේ ස්වභාවික ඒක මිනිස්සු නැහැ. දැන් අපි දැන් කැණීමේදී ප්‍රතිපත්තිය තමයි අපි ඕනම කැණීමක් කරන්නේ පිහිටි පොළව දක්වා පමණයි. ඒක මානව ක්‍රියාකාරකම් වලින් තොර. කියන්නේ පිහිටි පොළවේ සිටින මානව ක්‍රියාකාරකම් පටන් ගන්න. ඒතකොට ඒවත් තැම්පත් වීමට විශාල කාලයක් ගත වෙනවා. කොහොම ගිහලා අපි පස් අඟලක් තැම්පත් වීම බොහෝ විට අවුරුදු 2000ක් වෙන්න පුළුවන්. ඒතකොට මීටර් 3ක් කියලා කියන්නේ අපි කැණීම් කරපු කුරුවිට බඩදඹලෙන ගත්තොත් ඒක පාංශු විස්තර තියෙනවා අදින් අවුරුදු 37000 ඉඳලා අදින් අවුරුදු 12000 දක්වා. සාමාන්‍ය හිතාගන්නකො දැන් මීටර් 3ක පරාසය දැන් පාහියන් ගත්තත් එහෙමයි. දැන් පාහියන් වල අඩියම පස් තට්ටුව කාලනිර්ණය කරලා තියෙනවා අදින් අවුරුදු 48000ට. ඒ කියන්නේ මුල් වට ජනාවාස ඇති වෙලා තියෙන්නේ දැන් තියෙන සාධක අනුව. අදින් අවුරුදු 40000ට ඉස්සර වෙලා. ඊට පස්සේ ටික ටික මේක ගොඩ ගිහිලා ඒක අවසානයේදී අවසාන පස් තට්ටුව කාලනිර්ණය කරලා තියෙනවා අදින් අවුරුදු 4000 පමණ කාලයට. ඉතින් බත්තොත් ඒකත් සාමාන්‍ය මීටර් 3ක වගේ වෙනසක්. හරි දැන් මේ කෙසේ වෙතත් දැන් මේ වලල්ලාවිට ලෙනත් එක්ක
ඔබතුමා ඇත්තට මෙතන නිරීක්ෂණය කරන්න ගියේ මේ පුරාවිද්‍යා නිරීක්ෂණයකට වඩා එතන මේ ගල් කොරියක සිද්ධියක් කළලා කියලා මාධ්‍යවල පළ වෙලා තිබුණා. දැන් විශේෂයෙන්ම අපේ නිලධාරි මට ආරාධනා කළා මේ මොකද මම ශිලාමය වලම් පිළිබඳව අපි දන්නවා. මොකද ඒවා සැබෑ මානව කෘතීන් හැටියට හඳුනාගන්න හැකියාවක් තියෙන්න ඕන. හොඳ ඇහක් තියෙන්න ඕන, අත්දැකීමක් තියෙන්න ඕන. දැන් සමහර විට දැන් මතු පිටේ තියෙන ශිලාමය වලින් තමයි අපිට කියන්නේ මේක මිනිස්සු හිටපු ගල්ලෙනවද නැද්ද කියන එක. එතකොට ඒවා මේවා සැබෑ මිනිසුන් කරපු සැබෑ මානව කෘතීන්ද කියන එක සොයා බලලා ඉතින් අපිට කියන්න පුළුවන්. ඉතින් ඒ හින්දා ඒගොල්ලෝ මට ආරාධනා කළා. ඉතින් මට ඉතින් ඒගොල්ලෝ එක්ක තමයි ඉස්ලාම ගියේ. මේ ගල්ලෙන බලන්න. හරි අපි දිගින් දිගටම ආචාර්ය නිමල් පෙරේරා මැතිතුමත් එක්ක මේ සංවාදය මේ සාකච්ඡාව මේ සාකච්ඡා මණ්ඩපයේ ඉදිරියට ගෙනියමින් තියෙන්නේ. ඔබ දන්නවා අද අපි සමුදා අන්ලිමිටඩ් වැඩසටහන විශේෂ කොට අපේ රටට අපි පියවරක් ඉදිරියට තබමින් අපි අදහස් කළා අපේ රටේ මේ පුරාවිද්‍යාව පිළිබඳව ඉතිහාසය පිළිබඳව සහ අපේ රටේ ඓතිහාසිකත්වය පිළිබඳව ප්‍රාමාණිකයන් රටට හඳුන්වා දෙන්නත් මේක අවකාශයක් කරගන්න ඕනේ කියලා මේ ඉතිහාසය ගැන තියෙන උනන්දු වගේම ඒ පිළිබඳව කතිකා කරන ඒ පිළිබඳව සොයා ගැනීම කරන විද්‍යාඥයනුත් අපේ රටේ ජනතාව දැනගන්න ඕනේ. ඔවුන් මොනවද මේ රටට කරලා තියෙන්නේ කියන කාරණේ දැනගන්න ඕනේ. ඉතින් ඒ ආරම්භක පියවරක් විදිහට තමයි මේ ආචාර්ය නිමල් පෙරේරා මැතිතුමාව එතුමා මේ දවස්වල ගාල්ල ප්‍රදේශයේ යම්කිසි ආකාරයක පුරාවිද්‍යා අධීක්ෂණ කටයුත්තක නියැලලා ඉන්න අතරතුර අපි අද දවසේ ගෙන්න ගත්තේ. ඉතින් අපි ඉදිරියටත් අපේ වැඩසටහනේ මේ විරාමෙන් පස්සෙත් ප්‍රවෘත්ති විරාමෙන් පස්සෙත් අපි එතුමාත් එක්ක එතුමා විශේෂයෙන් අදාළ කොට කතා බහ කරන ප්‍රාග්ඓතිහාසික යුගය පිළිබඳව අපේ 2500ටත් එහා අපිට තියෙන මේ හෙළයන්ට තියෙන අවකාශය ඔවුන්ගේ ඉතිහාසය පිළිබඳව එතුමා කරලා තියෙන පරීක්ෂණත් එක්ක කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකම අපේ YouTube එකෙන් අපි බලන් ඉන්න උදවියට අපි සඳහන් කරනවා මේ කොටුවේ තියෙන ලින්ක් එක ක්ලික් කරලා ඔබට පුළුවන් ඊළඟ කොටස නරඹන්න පිවිසෙන්න.